समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मस्सवන कालो अयं भदन्ता धम्मस्सवන कालो अयं भदन्ता ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කතමෝච භික්ඛවේ සම්මා කම්මන්තෝ සම්මා කම්මන්තං පහං භික්ඛවේ ද්වයං වදාමි අති භික්ඛවේ සම්මා කම්මන්තෝ සාසවා පුඤ්ඤභාගී උපදිවේපක්ඛා අති භික්ඛවේ සම්මා කම්මන්තෝ අරියා අනාසවා ලෝකුත්තර මග්ගං ගාති නික්ත් ධර්මදක්ෂිනා විසක් ධර්ම දේශනා මාලාවෙහි අද මාතෘකාව සම්මා කම්මන්තය. දායකත්වය ඇටඹ ගහවත්ත දුවේගොඩ හල්කඳ විලපදිංචි සන්ධ්‍යා දීප්ති කුමාරී උදටියාවල මහත්මිය හා දායරත්න උදටියාවල මහත්මා ඒ වගේම බත්තරමුල්ල දුටුගැමුණු මාවතේ පදිංචි ඩී.එම්. ප්‍රේමවර්ධන මහත්මයා සහ රාණී සමරවික්‍රම මැතිනිය විසින් සද්ධා සම්පන්න කාරුණික පින්නතුනි මින් පෙර සතියේ බදාදා රාති ධර්ම දේශනාව කරමින් අපි මජ්ක්‍ධිම නිකායේ තුන පොතේ සඳහන් මහා චත්තාරීසක සූත්‍රයේ සඳහන් වෙන්නා වූ සම්මා දිට්ඨිය පිළිබඳව තිබෙන්නා වූ ගැඹුරු පැහැදිලි කිරීමක් විවරණය කරමින් හිටියා. සම්මා දිට්ඨිය, සම්මා සංකප්පය, සම්මා වාචා කියන මේ තුනම ආකාර දෙකකින් යුක්තව කියලා කතා කරමින් පෘථග්ජනයින් සඳහා වළංගු වෙන ආකාරය පැහැදිලි කළා. ආර්යයන් සඳහා වළංගු වෙන ආකාරය තව ටිකක් ඉදිරියට තබමු. ඒ පිළිබඳව මතක් කිරීමක් කරනවා නම් සාමාන්‍ය සමාජයේ දන්නවට වඩා ගැඹුරින් ත්‍රිපිටක තුල සඳහන් වෙලා තියෙනවා සම්මා දිට්ඨිය ආකාර දෙකක්ය. සසරේ ඇවිදීමට හේතු වෙන පවෙන් බැහැර වෙන පින් රැස් වෙන සම්මා දිට්ඨියවත් භවගාමී සම්මා දිට්ඨිය පෘථග්ජනයින් සඳහා. භව නිරෝධගාමීත්වයට හේතු වෙන කෙලෙස් නැසන සම්මා දිට්ඨිය ආර්ය පුද්ගලයන් සඳහා ආර්ය සම්මා දිට්ඨිය. දසවස්තක සම්මා දිට්ඨිය ආර්ය සම්මා දිට්ඨිය. එතකොට මෙහෙම දෙකක් තිබෙන බව පාසල් අධ්‍යාපනයේ දහම් පාසල් අධ්‍යාපනයේ පිරිවෙන් අධ්‍යාපනයේවත් දන්නේ නැහැ. එමුතු ගැඹුරු දහමක් සමාජයට විවරණය වෙන්නේ නැහැ. නමුත් ගෞතම සසුන තුළ දුකින් මිදෙන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඔවුන් නියත මිත්‍යා දෘෂ්ටියෙන් මිදිය යුතුයි. දසවස්තක සම්මාදිට්ඨිය ඉක්මවා ආර්ය සම්මාදිට්ඨියට පැමිණිය යුතුයි. ආර්ය සම්මාදිට්ඨිය තුළ පමණයි මගඵල පිළිවෙලින් නිවන් තියෙන්නේ කියන එක එදා අපි ධර්ම දේශනාව කරමින් පැහැදිලි කරන්න උත්සාහ කළා. තවදුරටත් මේ පැහැදිලි කිරීම ගැඹුරට තිබෙනවා. අදානුග්‍රහක බවතුන්ගේ මාතෘකාවට එන්න ඕන නිසා තමයි මේ තුනක් ඒ විදිහ පැහැදිලි කළේ. දැන් අද මාතෘකාව සම්මා කම්මන්තය. මෙහිදී පළමුවෙන්ම මම කියන්න කැමති දෙයක් තියෙනවා. මේ සම්මා කම්මන්ත කියන පදේ යහපත් කර්මාන්ත කියලා පරිවර්තනය කරපු එකම බරපතල වරදක්. කර්මාන්ත කරලා කොහොමද නිවන් ලබන්න වෙන්නේ? කර්මාන්ත කරන ජීවත් වෙන්න පුළුවන් වෙනවා. අන්න එතනින් තමයි මේක මේ කර්මාන්ත බවට පත් උනේ. මතක තියාගන්න. නැත්තම් මේක කර්මාන්ත නෙමෙයි. කර්මාන්තයක් තියෙන්නේ මෙතන මේ කර්ම අන්තයට යාමක් නේ තියෙන්න ඕන. කර්ම සම්බන්ධයෙන් ගත් කල. ඒ අනුව මෙන්න මේ ගැඹුරු කරුණු පැහැදිලි කිරීම අප වසර 7ක් 8ක් තිස්සේ 9ක් තිස්සේ මාධ්‍යවල පැහැදිලි කරමින් සිටියා වුණත් මේ කොටස සමාජයට විවෘත කරන්නේ නැත්තේ තේරුම් ගන්නට අමාරු නිසා සමග ටිකක් බුද්ධිය දියුණුවට අවශ්‍ය නිසා හෝ වැරදි ආකාරයෙන් තේරුම් ගන්නා නිසා. දැන් මේ මහා චත්තාරීසක සූත්‍රයේ
මජ්ක්‍ධිම නිකාය 3 පොතෙහි 212 පටන් ඉදිරියට තිබෙන සූත්‍රයක්. මා අද කතා කරන කොටස වුණකොට දැනගන්න ඕන නම් තිබෙන්නේ 216 17 පිටු දෙකේ කියන එක තේරුම් ගන්න. එහිදීත් අර මම මුලින් පැහැදිලි කරපු කාරණාවම ඔබට පෙන්වන්න කැමතියි. මේ සම්මා කම්මන්තය සඳහාත් සම්මා දිට්ඨිය පූර්වාංගම වෙනවා. සම්මා කම්මන්තය සඳහාත් සම්මා වායාමය සහ සම්මා සතිය ඒ මොහොතේ එකත්ව සහ මුලින් හට ගන්නවා. මේ එකම අංගයක්වත් අර තුන නැතුව යන්න බෑ. අන්න ඒ එබඳු සියුම් අවබෝධයකට එන්නේ නැතිව මේ බාහිර කරන වන්දනාමානයකින් පුද පූජාවක ප්‍රතිඵලයක් වශයෙන් නෙවෙයි දුකින් නැත මෙදෙන්නේ කියන එක තේරුම් ගන්න වෙනවා. తත්‍ර වික්කවේ සම්මාදිට්ඨි පුබ්බාංගමං හෝති. අන්න සම්මාදිට්ඨිය පූර්වාංගම වෙනවයි කියලා කියනවා. මිච්ඡා කම්මන්තං මිච්ඡා කම්මන්තාති පජානාති සම්මා කම්මන්තං සම්මං කම්මන්තාති පජානාති සාස්ස හෝති සම්මාදිට්ඨිය. අන්න පළවෙනි සම්මාදිට්ඨිය මිත්‍යා කම්මන්ත සහ සම්මා කම්මන්ත මොනවාදයි නුවණින් දැන ගැනීම. අන්න මේ කම්මන්ත කියන කාරණේ කර්මාන්ත කියන තැනට දාලා උගන්වපු එකේ වරදෙන් මිදෙන්න තව කොච්චර කාලයක් ඇයිද දන්නේ නැහැ. මෙතන මේ පෙන්වන්නේ කර්මාන්ත නෙමෙයි කර්ම. පුණ්‍ය කර්ම අපුණ්‍ය කර්ම. කර්ම වලකින්න ඕන කර්ම. කර්ම අතහැර දාන්න ඕන කියන එක කර්මාන්ත කියලා කියන්නේ. කර්මාන්ත. බලමු මොනවද තියෙන්නේ කියලා. කර්මාන්ත මේක තියෙන්නේ කියලා. ඒ නිසා දුකටපත් වෙන එක වැළකීම සඳහා නම් මිත්‍යා කම්මන්තයෙන් මිදෙන්න වෙනවා. ඒ කියන්නේ මිත්‍යා කම්මන්ත කියන්නේ පව් සිද්ධ වෙනවා. මොනවද පව් සිද්ධ වෙනවා කියලා පෙන්නේ? කතමෝච බික්කවේ මිච්ඡා කම්මන්තෝ. පානාතිපාතෝ අදින්නාදානා කාමස මිච්ඡාචාරා. මේ කර්මාන්තද මේ? හතුන් මරනවා කියන්නේ පව් වැඩක්. පාප කර්මයන්. එතකොට හොරකම් කරනවා කියන්නේ පව් වැඩක්. කාමමිත්‍යාචාරය කියන්නේ පව් වැඩක්. එතකොට පාප කර්ම කරන එක නෙමෙයි පෙන්වන්නේ. පාප කර්ම කළා නිවන් දකින්න පුළුවන්ද? අන්න මේවා පාප කර්ම මේවායින් හම් වෙන්නේ දුක් විපාක කියන එක පිළිබඳව අවබෝධයම සම්මාදිට්ඨියයි. එතන සතුන් මැරීම කියන වචනෙට අපට ත්‍රිපිටකයේ පැහැදිලි කරලා තියෙන ආකාරයක් ටිකක් ගන්න වෙනවා. එහෙම නැත්නම් සමහර අය ඉතින් සතුන් මරන්න ජීවත් වෙන්න බෑනේ කියලා ගොවිතැන් කරන්නේ කොහොමද? මදුරුවෙක්වත් මරන්න විදිහක් නැහැ නේ එහෙම කියලා කියන්න පුළුවන්. ඒ උග්‍ර අවිහිංසාවාදයක් බුදු සමයේ පෙන්වන්නේ නැහැ. දංශමකස වාතා තපසිරින් සව සම්පස්සා නම් පටිඝාසාය. නැසි මදුරු උදුරන්ගෙන් මිදෙන්න කියලා තියෙනවා. මිදෙන්න උපක්‍රම පාවිච්චි කරන්න කියලා තියෙනවා. මරන්න කියලා නැහැ. නමුත් ප්‍රාණඝාතය කියන එක පෙන්වලා තිබෙන්නේ මිනිමැරීම සම්පූර්ණයෙන් බැහැර කරලා තනවා. ඊට පස්සේ විකෘති මනසින් යුක්තව, ලේතවරුණු අතින් යුක්තව අවිදරා. ද්වේෂයෙන් මොසපත්ත මස්පිරිස සතුන් ඝාතනය කිරීම. ආංශලෝභයෙන්. ආංශලෝභයෙන්. අන්න මතක තියාගන්න. එමයි ප්‍රාණඝාතය විස්තර කරන්නේ. එදත් ගොවිතැන තියෙන්න ඇති, පලිබෝධ තියෙන්න ඇති. පලිබෝධ වළක්ව ගන්න කෙම්ක්‍රම පාවිච්චි කරන්න. අදත් ජීවත් වෙන්න බාධාවල් තියෙනවා. කානුවල මදුරු හැදෙනවා. මදුරුවන්ට අනුකම්පා කරලා ඩෙන්ගු හරි වැලේරියා හරි මැරෙන්න කියලා බුදුදහමේ පෙන්වන්නේ නැහැ. ඒවා සෞඛ්‍ය විද්‍යානුකූලව යම් දෙයක් කරන්නේ නැද්ද? ඒකට එකඟ වෙන්න වෙනවා. ගොවිතැන්පත් කරන්න කියලා අනේ කීඩාවන්ට අනුකම්පා කරන්න ඕන උන් ටික මේක බීපුවායි කියලා ළමයි ටික මැරෙන්න අරින්න කියන්නේ නැහැ නේ. කීඩාවන් මර්ධනය කරලා දරුවන්ට කන්න කුඹුරු වැඩ කරන්න වෙනවා. ඒ නිසා මෙහෙම අන්තවාදීව හිතන්න යන්න එපා. ඒවැ ඒකාබද්ධ පලිබෝධ නාශන ක්‍රමයටතේ ඔවුන්ට පලිබෝධ මර්ධනය වෙන ආකාර සකස් කරලා තිබුණා ප්‍රාණඝාතයෙන්තරව. එහෙමත් නැත්නම් තවත් ටිකක් එහාට ගත්තොත් මට මෙහෙම කියන්න පුළුවන්. 1969ට පෙර ලෝක කාලේ අම්මල තාත්තලා අපේ අත්තලා කිරියම්මලා ගොවිතැන්පත් කළා. කවුරුත් කෘමිනාශක යෙදුවේ නැහැ. ඒ ඒකාබද්ධ පලිබෝධ නාශන සඳහා මල් තිබුණා, සිවුරු කෑලි තිබුණා, එහෙම නැත්නම් තවත් කෙම් ක්‍රම තිබුණා. ඊට අමතරව තලගොයා හිටියා, දියබරියා හිටියා, තවත් කුරුල්ලෝ ගොඩාක් හිටියා. මේ සියලුම සත්තු මොකද කළේ? ගොවියාගේ හිතවතුන් අර ඔවුන්ට අදාළ ආහාරයක් සොයාගෙන කෘමි වර්ධන මර්ධනය කළා. අතිශය මෝඩ වූත්
දිනුනුයි කියලා කල්පනා කරුවාට අනුවන වූ සංකල්පය ඊට පස්සේ කරපින්න ගත්ත අපේ අය. කොහොමද කරපින්න ගත්තේ? පලිබෝධනාශක පාවිච්චි කරන්න ආවා. පළවෙනි එකට කියන්නේ පොලිඩෝල් කියලා. මේ මම කොට කලිසම ඇඳගෙන පාසල් යන දරුවෙක් මේ කාලේ. මට මතකයි අපි පයින් පාසල් යන ගමනේ වෙල්වල වක්කඩෙන් වතුර බීලා යන්න පුළුවන්කමක් තිබුණා. වෙල්වල අයිරාව කියලා මාළුවොත් හිටියා වතුර. නමුත් මේ පොලිඩෝල් ගහන්න ගිහින් මොකද වුනේ? කෘමිනාන් මසන්න ගිහින් ඊට පස්සේ මැරෙන්න ගත්තා. ඒ හිටපු මාළු ටික, ඒ හිටපු දියබරි ටික, ඒ හිටපු එහෙම නැත්නම් තලගොයි ටික, මේ ගොවියාගේ හිතමිතුරු ඔක්කොම ටික මැරෙන්න ගත්තා. ඒව කණ්ඩාපු කාක්කෝ, ඒව කණ්ඩාපු කොක්කු, ඒව කණ්ඩාපු අනිත් සියලු සත්තුත් මැරෙන්න ගත්තා. මෙන්න මේ ගොංකමෙන් මිදෙන්න ඕන අවුරුදු 50ක් නැත්නම් 25ක් මහන්සි වෙලා. ඔය ගොවිකම නෙමෙයි, ඒක ගොංකම. මතක තියාගන්න. ප්‍රාණඝාතේ. අන්න ඒක තුල පරිසර හානියක්. පරිසර හිතකර සත්තු සියල්ල ඝාතනය වීමේ විපාකයයි පලිබෝධ වැඩි වෙලා තියෙන්නේ. එහෙනම් බුදු සමය තුල රතන සඳහා ඒකාබද්ධ පලිබෝධ නාශන ක්‍රමයේ කෙම් ක්‍රමය සහ ඔවුන්ට හානි නොවන හේනක් කොටලා ගින්දර තියන්න ගියත් අපේ ගොවි මහත්තරු, අපේ අතාත්තලා මේකට එකපාරට ගින්දර තිබ්බේ නෑ. මේක වටා යමින් ශබ්දයක් කරලා ඉන්න හාව සියල්ල එලවලා යන්න පුළුවන් අයට යන්න කියලායි මේක ගින්දර තිබ්බේ. ඒක නෝම් ප්‍රාණඝාතයට කැමති වුණේ නැහැ. එහෙනම් මෙතන මේ පෙන්වන්නේ පාප කර්මය තමයි කර්ම කියලා. මේ කර්මයෙන් වැළකීමට තමයි මම දකින්නේ කර්ම අන්තය. කර්ම අතහැරීම කියන එක. කර්මාන්ත කියලා ලියලා හරියනවද? ඒ නිසා අන්න එතකොට දැන් මේ මිත්‍යා කම්මන්ත ප්‍රාණඝාතය කියලා. අපායන්න සිද්ධ වෙන්නා වූ පාප කර්ම රැස්සන එක. හොරකම් කිරීම. සමාජයේ අසමගි අසමාදානය ඇති වෙන්නා වූ තමන්ගේ චිත්තාභ්‍යන්තරයේ ලෝභ දේශ මොහ රැස්සන ඊළඟ කර්මය. කාමීත්‍යාචාරය. පවුල් අතර සාම සමාගය බිඳ වැටෙන. විවාහ සංස්ථාව බිඳ වැටෙන. දරුවන්ට දරියන්ට නිදහසේ ජීවත් වෙන්න නැති. තුච්ඡ තිරිසන් වැඩක්. විකෘතිකාමී වැඩක්. කාමීත්‍යාචාරය. එතකොට එව්වෙන් සිද්ධ වෙන්නේ ඒක කර්මාන්තයක් වෙන්නේ කොහොමද? කාමීත්‍යාචාර කියන්නේ කර්මාන්තයක්ද? නැහැ, පාප කර්මයක්. ඒ පාප කර්ම කරන්න ඒවට ගොදුරු වෙන අයත් කරන අයත් දෙගොල්ලම පිරිහෙනවා. එහෙනම් ඒ කර්ම නොකල යුතුයි කියන එක තමයි කම්මන්ත කියලා කියන්නේ. තේරුම් ගන්න ඕන කාරණාව. එතකොට අදත්තා දානය කියන වචනේ ප්‍රාණඝාතයෙන් කතා කරමින් අදත්තා දානය. නොදුන් දෙය ගැනීම. දැන් වර්තමාන සමාජයේ මේ ඉරණරමත් වෙලා තියෙන්නේ ඇයි? අහිංසක මිනිස්සු ජීවත් වෙන්න නැතිනම් පොල් ගෙඩියක් හොරකම් කරපු හින්දාද? ගමේ පුංචි හොරෙක් ඉහළ කනක් කපාගෙන ගිහින් හින්දාද? මේ රට වේතවිතතාවදී නැහැ. අදටත් පසුගිය කාලවක වානුත්‍ර විදේශ රටවල් දෙකක් සඳහා ඩොලර් වලින් ආධාර කරලා තියෙන කර්මාන්තවලට දීප කෙනෙක් නෑ ගන්නෙ කොහොමද? අන්න මහා පරිමාණ හොරකම්. මහා පරිමාණ හොරකම් අල්ලන්න බැරි විදිහට. මහා පරිමාණ හොරකම් මැස්සේ පාස්පෝර්ට් ආයතනයේ නැත්තම් විදේශ ගමන් බලපත්‍ර ආයතන තුලත් අල්ලස නැත්තම් හොරකම. මද්ද්‍රව්‍ය කාර්යාංශය තුලත් මද්ද්‍රව්‍ය ටික හොරකම. දැන් රටක් දියුණු කරන්න පුළුවන්. මේ ජාතිය ප්‍රතිපත්තිමය තීන්දුවකට එන්න ඕන. ඉහළ ඉතින් පහළට මොනම කාරණයක් නිසාවත් ගසා කන්ට බැරි පාලන තන්ත්‍රයක් ස්ථාපනය වෙන තුරු ඔබට ගොඩ එන්න බෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ වැනි කෙනෙක් හොරකම කියන එක දියුණුවේ මාර්ගයක් වශයෙන් පෙන්වන්නේ. තමන්ගේ සාක්කුව පිරුණාට ආත්මාර්ථකාමීත්වයෙන් සිදු වෙන්නේ. ඔවුන් ලෞකික වශයෙන් සුව විඳි, නමුත් ඔවුන්ටත් කරන කලට පව මීරිය මීසේ විඳින කලට. ඒ නිසා හැමෝම අන්න මේ පුද්ගලයෙක් වශයෙන් මේ කර්ම තුنين වෙන් වෙන්න ඕන කියන එකයි මේ සම්මාකමන්ත කියන්නේ. ප්‍රාණඝාතයේ නැමැති පාප කර්මය කළොත් දුක් විපාක වෙන්න සිදුවෙන බැවින් ප්‍රාණඝාතයෙන් වෙන්වීම. හොරකම් කරන්න ගිහින් රටයි ජාතියයි ඔක්කොම විකිනන බැවින් සහ තමන් පට්ට හොරෙක් වෙන නිසා හොරකමෙන් වෙන්වීම. කාමයන්ට සමාජයේ ඉඩ තිබෙනවා, වයසක් දීලා තියෙනවා, නිත්‍ය අනුකූල සීමාවක් දීලා තියෙනවා, නීති තියෙනවා. මිනිසා ස්වභාවයෙන්ම රත්යක් ස්වභාවයෙන්ම පැවැත්මට වහල් වෙච්ච කෙනෙක් නම් පැවැත්මට කොටස්කරුවෙක්. ඒ පැවැත්ම සඳහා සදාචාර සම්පන්න රාමු සකස් කරලා තියෙනවා රටක් ආගමක් තුල.
එහෙම ඒවා කළයි කියලා කවුරුත් වැරදි කියන්නේ හෝ නීතිය ඉදිරියට ගෙනියන්නේ නැහැ. නමුත් අර ගෙරිමස් බඩේ බැඳගෙන කන්න යනවා. ඒ වගේ මේකේ සීමාවක් නැතුව මේ සදාචාර සීමාව ඉක්මවන්න ගියාපුවම එතකොට විවාහය නැමැති සංස්ථාව දෙදරනවා. විවාහය නැමැති කූඩුව තුළ ඉන්නා වූ දරුවන්ගේ සුරක්ෂිත බව නැතුව යනවා. කාමිත්‍යාචාරය විග්‍රහ කරලා තියෙන්නේ චුන්ද සූත්‍රයේහි මව යටතේ, පියා යටතේ, සහෝදරයා යටතේ, අත්තම්මා යටතේ, සීයා යටතේ, මාමා කෙනෙක් යටතේ, නැන්දා කෙනෙක් යටතේ, එහෙම නැත්නම් තවත් වෙනත් ඥාතිවරයෙක් යටතේ, නැත්නම් යම් කිසි රඳවා තබා ගන්න තැනක යටත් පිරිසෙන් මලක් ගහලවා කියලා තියෙනවා මට මතක හැටියට. ඒකෙන් පෙන්වන්නේ කාගේ හරි යටතේ දැන් අපි පරිවාස භාරයේ ඉන්නවා කියලා කියන්නේ. කාගේ හරි යටතේ සුරක්ෂිතව ඉන්නා වූ ලියක් තරුණියක් බාලිකාවක්. ඔවුන්ගේ අවසරෙන් තොරව පැහැරගෙන යාම කාමමිත්‍යාචාරයයි. එහෙමයි විස්තර කරලා තියෙන්නේ. එතකොට කාමයට ආචාරයක් තිබිලා තියෙනවා. ඒක නීතියක් යටතේ, සදාචාරයක් යටතේ අදත් කරනවා. අර රහසිගතව අනවසරයෙන් කරන හැම දෙයක්ම එය ඒ නිසා ඒකට මුහුණ දෙන පුද්ගලයාට සිදුවෙන්නා වූ හානිය, අපහාසය, ජීවිතේ නැතිවීම ඒව මුකුත් කල්පනා කරන්නේ තමන්ගේ වැඩ ඉටු කරගත්තා. දැන් ඕක උතන විතරක් නෙමෙයි වර්තමානයේ තියෙන්නේ. කියන්නේ මේක ස්ත්‍රී පක්ෂයට විතරක් නෙවෙයි පුරුෂ පක්ෂයටත් මේ හානිය සිදු වෙනවා. රෝග බෝවීම එමත් නැත්නම් තවත් යම් කියන්නේ කෝටිපති ලක්ෂපති කාන්තාවන් අතින් විනාශ වෙන්නා වූ නැත්නම් අනාථ වෙන්නා වූ නැත්නම් මේ අපචාරයටපත් වෙන්නා වූ දරුවන් පිළිබඳව ඒවා Facebook වල එහෙම තියෙනවා. YouTube එහෙම තියෙනවා. එහෙම කතන්දර සාකච්ඡා. මේ දහම් දීපේද කියලා හිතන්න බැරි තරමට විකෘති කාමෙන් පෙළෙන්නා වූ පිරිස්. එතකොට ඒවෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? පාප කර්ම. මරණින් එහා පැත්තට අපායට සිද්ධ වෙනවා. එහෙනම් අන්න පාප කර්මයන්ගේ අතහැරීම මේ කම්මා කම්මන්ත කියන්නේ. කර්මාන්ත කර කර ඉන්න එකක් නෙවෙයි. දුකින් මිදෙන්න නම් පළමුව පාප කර්මයන්ගෙන් මිදෙන්න වෙනවා. පුද්ගලය වශයෙන් මතක තියාගන්න. පුද්ගලය වශයෙන් මෙතන. ස්ත්‍රී හෝ පුරුෂ ජීව පුද්ගලයෙක් වශයෙන් තමයි මේ Taman අන්න මිත්‍යා කම්මන්ත කියන්නේ ඒවා කරන එක, ඒවයින් වෙන්වීම පවු නොකරන එක නෙහෙනම්. පුද්ගලයෙක් වශයෙන් වෙන්නීම. නමුත් පුද්ගලයෙක් වශයෙන් වෙන්නුනාට 100%ක් වෙන්නෙන්නට බෑ. මන්දයක් කාමයේ කාම විතර්කයේ මුල් කොටගෙන, ප්‍රාණඝාතයේ ව්‍යාපාද විතර්කයේ මුල් කොටගෙන, එතකොට තව විහිංසා විතර්කයක් මුල් කොටගෙන, ඝාතනය ආදී දේවල්. එතකොට ඒ විතර්ක තමා පාලනය කරන තුරු මේ විතර්ක හිතට ආපුවම Tamanට පාලනය කරගන්න බැරි වෙනවා. ඒ මොහොතට Taman හොඳයි කියලා හිතුව කෙනා නෙවෙයි ඉන්නේ එතන. අර විතර්කයේ බලවත්. ඉන්නව මරනවා පේන්නේ නැහැ කියලා කියනවා. එබැවින් පළවෙනි කාරණාවේදී අන්න මේ අදහස් තුන ප්‍රාණඝාතයකට, හොරකම් කිරීමකට, කාමමිත්‍යාචාරයකට හිත යොමු වුණාම ඒක වැරදි බව තේරුම් ගැනීම සම්මා දිට්ඨියයි. ඒකෙන් වළකින්නට සදාචාර සම්පන්න බව, නීතිය, ප්‍රභු බව ආදී කාරණා යොදා ගැනීම සම්මා වායාමයයි. ඒකට ඉඩ නොදීම සම්මා සතියයි. ඒ අනාර්ය ප්‍රතිපදායි මම පැහැදිලි කළේ මතක තියාගන්න. අන්න සිහිය තියෙන්න ඕන මොකටද කියලා දැන් තේරෙනවා. එතකොට ඔය වර්තමානයේ සතිපට්ඨානේ මහ ලොකුවට කතා කරන අය සිහිය තියෙන්න ඕන. එහෙනම් ප්‍රාණඝාතයේදී ප්‍රාණඝාතයෙන් වළකින්න නෙවෙයිද? අදත්තාදානෙන් වළකින්න නෙවෙයිද? කාමමිත්‍යාචාරයක් මොකක් හරි කරන්න හිතනොත් එකෙන් වළකින්න නෙවෙයිද සිහිය තියෙන්න ඕන. එනිසා පාසල් යන කාලේ උට මේක කර්මාන්ත කියලා ඉගෙනුවා නම් කර්මාන්ත ගැන බලන්නේ නැතුව මේ පාප කර්මයන්ගෙන් ඉවත් වීම, පාප කර්ම අතහැර දැමීම. ඒක තමයි පළවෙනියෙන් සම්මා කම්මන්තය. ඊළඟට යහපත් කර්මත් අතහරින්න ඕනේ කියලා මම නම් දකින්නේ. ඒ කියන්නේ ක්‍රියාකාරකම් අතහරින්න ඕන කියන එක නෙමෙයි. යහපත් කර්ම කියන්නේ මොකද්ද? දැන් අපි කියමු පාප කර්ම, පුණ්‍ය කර්ම, ධාන කර්ම. හොඳයි, පාප කර්ම අතහැරියොත් අපාය යන එක නතර වෙයි. පුණ්‍ය කර්මවල විපාකයක් වශයෙන් මිනිසුන් අතරට හෝ දෙවියන් අතරට උපදින එක නතර කරන්න පුළුවන් නේද? බැහැ. ධාන කර්මවල විපාකයක් වශයෙන් බඹල යන එක නතර පුළුවන්. එතකොට කර්ම අන්ත වෙලා නැහැ නේද? කර්ම රැස් වෙලා නේද? කර්ම අන්ත වෙනවා කියලා කියන්නේ විපාකයක් නොදෙන්නට හේතු ඉතුරු, විපාකයක් දීම සඳහා හේතු ඉතුරු නොවි අවසන් වීමට කම්මන්ත කියන්නේ.
කර්ම ඉවර කරන්න ඕන. අතනාර පෘථග්ජන පුද්ගලයාට එහෙම දෙයක් කරන්න හිතුනහම සිහියෙන් වළක්වා ගැනීම එතන පුද්ගල සම්මාදිට්ඨිය. ගැඹුරු දහමක් නොතේරෙන අය. ගැඹුරු ගහමත් තේරෙනකොට ඊට වඩා එහාට යන්න වෙනවා. අන්න අපි දැන් තේරුම් ගන්න ඕන කාරණාව. කතමෝච භික්කවේ සම්මා කම්මන්තෝ සාසවා පුඤ්ඤභාගයේ උපදී විපක්කා. ප්‍රාණඝාතයෙන් වැළකීම, හොරකම් කිරීමෙන් වැළකීම, කාමීත්‍යාචාරයෙන් වැළකීම ඒක තමයි කෙලෙස් සහිත පිනට නැඹුරු දුක් විපාක වලින් ගැලවෙන සැප විපාක ලබන මඟ. එතකොට ඒක කිරීම නෙමෙයි වැළකීමනේ. වැළකීමක් කොහොමද කර්මාන්තයක් වෙන්නේ? ඒක කර්ම වලින් අතහැරීමක් නේ. කර්ම නොකිරීමනේ. දෙවෙනි කාරණයට යන්න වෙනවා. කතමෝච භික්කවේ සම්මා කම්මන්තෝ අරියා අනාසවා ලෝකුත්තර මග්ගංගා. කොහොමද මහණනි ආර්ය ලෝකෝත්තර මාර්ගාංග වුණා වූ සම්මා කම්මන්තේ. යාකෝ භික්කවේ අරිය චිත්තස්ස අනාසව චිත්තස්ස අරිය මග්ග සමංගිනෝ අරිය මග්ගං භාවේතෝ තීහිපි කායජුත්තරිතේහි ආරති විරති පටිවිරති වේරමණී අයං භික්කවේ සම්මා කම්මන්තෝ අරියා අනාසවෝ ලෝකුත්තර මග්ගංගා. සෝ මිච්ඡා කම්මන්තස්ස පහානාය වායමති සම්මා කම්මන්තස්ස උප්පාදාය සාස්ස හෝති සම්මා වායාමෝ. සෝ සතෝ මිච්ඡා කම්මන්තං පජහති සතෝ සම්මා කම්පත්තං උප්පජ්ජති සාස්ස හෝති සම්මා සති. ඉතිස්ස මේ තයෝ ධම්මා සම්මා කම්මන්තං අනුපරිධාවಂತಿ අනුපරිවත්තಂತಿ සයති දං සම්මා දිට්ඨි සම්මා වායෝමෝ සම්මා සති. සම්මා කම්මන්තේ සඳහා තමන්ට දැක්මක් තියෙන්න ඕන මේ කර්මය සිද්ධ වුණොත් විපාකයක් හම්බ වෙනවා. සම්මාදිට්ඨි. ඒ නිසා ඒ කර්මයෙන් වැළකීම සඳහා වායාමයක් තියෙන්න වෙනවා. යහපත් උත්සාහය සම්මා වායාමයේ සඳහා සතියක් තියෙන්න වෙනවා. ආර්ය සම්මා කම්මන්තේදී ආර්ය අෂ්ටාංගික මාර්ගය අර මුල් එකේදී සම්මා දිට්ඨිය වායාම සති නැහැ. මේකේ ආර්ය එකේදී සම්මා දිට්ඨියක් තියෙනවා, සම්මා වායාමයක් තියෙනවා, සම්මා සතියක් තියෙනවා. මේ මොහොත කර්ම අන්ත කිරීම සඳහා. කර්ම අන්ත කියන්නේ කර්ම සිද්ධ නොවි අවසන් කිරීමට. කර්ම සිද්ධ නොවි අවසන් කිරීම. අන්තයට යාමක් නේ. හොඳයි ඔබට කර්ම සිද්ධ වෙන්නේ කොහොමද? ඔබ යම්කිසි ක්‍රියාවක් කරලා මටත් වෙලාවක් ආවයිකෝ කියලා හිතනවා. මම ඔකට හොඳ වැඩක් කරන්නම්කෝ කියලා. ඒකෙන් කියන්නේ ඔබ ඉදිරියට තැබුවා කියන එක නේද පස්සේ ගන්න. තරහ වුණා කියන්නේ පරිගන්න හිතුවයි කියලා නේ බෙස්සමක් ගැහුවා කියලා කියන්නේ ඒකට එක කරනවා කියන්නේ කර්ම අන්ත කලේ නෑ කර්ම කළා. මේ නිසා අනාගතේ විපාකයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අනාගතයේ විපාක වලින් මිදෙන්න නම් අනාගතයට නොතිය අවසන් කිරීම කර්මාන්ත විය නොහැකිද? එසේනම් මේ ප්‍රාණඝාතයේදී තිබෙන්නේ මොකද්ද? ව්‍යාපාදය. අදත්තා දානයේ තියෙන්නේ මොකක්ද? ව්‍යාපාදය. කාමීත්‍යාචාරයේ තියන්නේ කාමරාග. මේ කාමරාග ව්‍යාපාද උපදින වෙලාවට ඒක තුනී කරන්ට නේද ආර්ය මාර්ගයේ තියෙනවා ඇත්තේ. මේ ක්‍රියාව දිහා බලන්න එපා. ඇතුළතින් මොකද්ද මේ කරන්නේ? කාමයේදී කාමයක් ඉටු කරගන්න යනවා අනිත් අය හානිය බලන්න. එතකොට කාම විතර්කය. මාංශ භක්ෂණය ගත්තහමත් මස් වලට කැමති නිසා එතනත් කාම විතර්කය. නමුත් ඒ සඳහා ඊට පස්සේ මොකද වෙන්නේ? ව්‍යාපාදයේ මුල් වෙනවා සහ අවියාවද දරන්න වෙනවා විහිංසාව විතර්කය. මේ කාම විතර්කයයි ව්‍යාපාද විතර්කයයි විහිංසාව විතර්කයයි එකතු කරලා කරන වැඩ වළක්වන එක නේද මේ කම්මන්ත කියලා කියන්නේ. ඒ මොහොතේ ඉවර වෙන්න ඕන. ඒකට තමයි කම්මන්ත කියලා කියන්නේ. කර්ම අන්තයට යනවා, අවසන් වෙනවා. කම්ම අවසන් වෙන්න ඕන එක කර්මාන්ත කියලා සිංහලට පරිවර්තනය කරපුවාම ඒ මොන බුද්ධ ආගමද? ඒ විකෘතිය නේද මේ ප්‍රශ්නේ තියෙන්නේ ඊට පස්සේ. හොඳයි ඔබේ සිත්ති හටගන්න දේවල් ඔබ දන්නවද හටගන්නවා නැසෙනවා කියන්නේ? ත්‍රිපිටකෙන් හොයාගන්න වචනයක්. නහං වික්ක අඤ්ඤං ඒක ධම්මං සමනුපස්සාමි යං ඒවං ලහු පරිවත්තං එද්දං චිත්තං. මම මගේ බුදු වැසින්වත් දකින්නේ හටගත්ත ගමන් නැසෙන දෙයක් සිතතරම්. සිතට හටගන්න දේවල් ස්වභාවයෙන්ම හට ගැනීම සහ නැසීම උපාද වය ධම්මිනෝ. නමුත් අපට ඒ හට ගැනීම නැසීම අල්ලන්න බෑ. අපි අන්න අර මමත්වයෙන් ගැනීම නිසා කර්ම කරන්න යාම නිසා හටගෙන ඉදිරි උපදින්න හේතුවක් තබා අවසන් කිරීම කර්ම අන්ත කිරීම නෙමේ කර්ම රැස් කිරීම. කර්ම රැස් කරලා දුකින් මිදෙන්න පුළුවන් කියලා ත්‍රිපිටකයේ තියෙනවාද? මට නම් හම්බෙලා තියෙන්නේ කම්මක්ඛයෝ දුක්ඛක්ඛය.
කර්මක්ෂය කිරීම වෙන්න බැරිද කම්ම අන්ත කරනවා කියලා කියන්නේ. එහෙනම් මේ මොහොත අනාගත ඵලයක් උපදින්නට හේතු නොතබා අවසන් කරන්න වෙනවා. මේ මොහොත උදා වෙන්නේ ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්. මේකේ නම් මේ කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ තුන තමයි මේ ක්‍රියාවලිය මේ ප්‍රාණඝාත, අදත්ත, දාන, කාමිත්‍යාචාරය සිදු වෙන්නේ. දැන් කොහොමද එතෙන්ට සම්මා දිට්ඨිය සහ වායාමය සහ සතිය ගන්න ඕනේ? කර්මාන්ත කරන්න. අන්න කතමාචාර ඡන්ද පහන සංඥා. කොහොමද මේ ප්‍රහාණය කරන්නේ? uppannam කාම විතක්කම්. හටගත්ත කාම විතර්කයේදී. uppannam ව්‍යාපාද විතක්කම්. හටගත්ත ව්‍යාපාද විතර්කයේදී. uppannam විහිංසා විතක්කම්. හටගත්ත විහිංසා විතර්කයේදී. දැන් මොනවද මේ? කාමිත්‍යාචාරයට නම් කාම විතර්කය, ප්‍රාණඝාතය, දත්තා දාණයට නම් ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය. uppannam. ඒකෙන් ඒ වැඩේ කළොත් කර්ම රැස් වෙනව ඇරුණාම කර්ම අන්තයට යන්නේ නැහැ. ඒකෙන් මේ වැඩේ කළොත් කර්ම රැස් වෙනව ඇරුණාම කර්ම ඉවර වෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේ වදාරනවා ත්‍රිපිටකේ පුරා කම්මක්ඛය දුක්ඛක්ඛය දුක් ඉවර කරන්න නම් කර්ම ඉවර කරන්න වෙනවා. මේ කම්මන්ත කියන පදේ කර්ම ඉවර කිරීම වෙන්න ඕන නේද? ඒකට මේ මොහොත අවසන් කරන්න වෙනවා. මේ හටගන්න දේ ඇසේ කනේ නාසයේ හටගෙන කොහොමත් නැසෙනවා. කොහොමත් නැසුනට හටගත්ත ගමන් ඒකට අදාළ දේවල් වලට එකතු වීමෙන්, ඇලීමෙන්, ගැටීමෙන් අල්ලා ගන්නවට මඤ්ඤමානය කියනවා. මමත්වෙන් ගැනීම. මමත්වෙන් ගත්තොත් අනාගත ඵල උපදින්න හේතු ඉතුරු වෙනාට කියනවා බද්දෝ මාරස්ස. එතකොට කම්ම අන්ත උනේ නැහැ. ඒ නිසා සත්වයා කර්ම රැස්සන මගෙහි යන කෙනෙක්. පෘථග්ජනයා. පාප කර්ම හරි පුණ්‍ය කාර්ය දාන රැස් කර්ම අන්ත කරන්න ඔහු මේ මොහොතේ යොදාගන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ආර්ය ප්‍රතිපදාවක් යාමක් නැහැ. අර දසවස්තුක ප්‍රතිපදාවේ සමහර විට හොඳ නැහැ කියලා වැළකීමක් කරනවා ඇති. භවගාමී. නමුත් ඒකේ භවගාමී යනවා මේකේ අරියා අනාසව අලෝකෝත්තරම ආර්ය වුණා වූ ආසසය වෙන මගඵල ලැබෙන එක වෙන්නේ නැහැ. දැන් ඔබ දන්නවද මේ මොහොත අවසන් වෙනවට තියෙන නම් දෙක ත්‍රිපිටකේ? ඔබේ ඇසේ කනේ නාසයේ හටගන්නා වූ අරමුණ මේ මොහොතේ අවසන් වෙන ආකාර දෙකක් තියෙනවා. එකකට කියනවා අවශේෂ නිරෝධය. අවශේෂ නිරෝධය කියන්නේ අනාගත විපාකයක් දෙන්න හේතු ඉතුරු කොට අවසන් කිරීම. ඒ කර්ම රැස් කිරීම කම්මන්තේ නෙමෙයි. අනිකට කියනවා නිර්වශේෂ නිරෝධය. අනාගත විපාකයක් දෙන්න ඉතුරු නොකර අවසන් වීම. මෙන්න නිර්වශේෂ නිරෝධය තමයි ආර්ය මාර්ගයේ කම්මන්ත කියලා කියන්නේ. ඉවර කරන එක. කර්මක්ෂය කිරීමේ කර්මය. කර්මක්ෂය කිරීමේ කර්මයනේ ආර්ය මාර්ගයේ තියෙන්නේ. එතකොට කොහොම කළොත්ද වෙන්නේ? අන්න ඒ වේගද තේරුම් අරගෙන සඳහා ඒ දැක්ම ඇති වෙන එක සම්මාදිට්ඨිය, ඒ සඳහා උත්සාහ කරන එක වායාමය, ඒ සඳහා සතිය පාවිච්චි කරන සතිය. දැන් සම්මා කම්මන්තේටත් එහෙමනම් සම්මාදිට්ඨිය පූර්වාංගම වෙනවා. ඊට පස්සේ පුරේජාත වෙනවා. ඒ වගේම සම්මා වායාමය සහ සතිය සහජාත වෙනවා. ඒ මොහොතේම හට ගන්න වෙනවා. බලන්න. මේ සම්බුදු සසුන තුළ සද්ධර්මයේ ලෙහා ගන්න බැරිවීමේ අනාථ භාවය තුළ නේද මේ බෞද්ධයෝ ඉන්නේ. පාලිය සිංහලට පරිවර්තනය කරත්තර හරියන්නේ නැහැ වචනෙන්. අදාළ සිද්ධිය අපි තුළ සිදු වෙන්නේ කොහොමද කියලා තේරුම් අරගෙන දැන් කොහොමද මේ මොහොතින් මොහොත අන්තයට යන්නේ? මොහොතින් මොහොත නැතිවීමක් අපි ළඟ තියෙනවා කියන එක ඉගෙන ගන්න වෙනවා. තථාගතයන් වහන්සේ වදාරනවා ස්කන්ධ නැමැති සමූහය හට ගන්නා කල්ලි දිරණ කල්ලි මේ යන කල්ලි මොහොතක් පාසා ඔබ ඉපදින්නේහිය, දිරන්නේහිය, මැරෙන්නේහිය. අන්නේ ඉපදී දිරණ මැරෙන මොහොත සදාකාලයටම මැරෙන්න, අනාගත ඵලයක් උපදින්න නැති වෙන්න මැරෙන්න කටයුතු කරනවට තමයි මේ වීරිය සහ සතිය ඕනේ. වායාමය සහ සතිය ඕනේ. නමුත් සංසාරේ කරමින් හිටියේ වායාමක් නැතුව, සතියක් නැතුව ඕන එකක් උපදිනවා. අර විතර්කයට අහු වෙලා භවගාමී වෙලා අනාගත සසරක් හදමින් භවගාමී සම්මාදිට්ඨියට හිර වෙලා ඉන්නවා. නැත්තම් මිත්‍යා දෘෂ්ටියට හිර වෙලා ඉන්නවා. මිත්‍යා දෘෂ්ටිය තුළ කර්ම අන්ත කිරීමකුත් නැහැ. දසවස්තුක සම්මාදිට්ඨිය තුළ කර්ම අන්ත කිරීමකුත් නැහැ. පාලනයක් විතරයි තියෙන්නේ. මන්දයත් ආර්ය ප්‍රතිපදාව ඒකේ තියෙනවායි කියලා පෙන්වන්නේ නැහැ. අර සම්මාදිට්ඨි දැක්මක් තියෙනවා කොට ආර්ය සම්මාදිට්ඨිය හෝ සම්මා වායාම හෝ සතිය තියෙනවා කියලා පෙන්වන්නේ නැහැ අනාර්ය මාර්ගයේ. අන්න ඒ දෙක තියෙන්න ඕන. ඒ මොහොතට
ඉතින් මොකද්ද මේකට කියන්නේ? මේ හටගත් දෙයක් ඇත්නම් අතීතයේ විපාකයක් වශයෙන් හටගන්නේ වර්තමානයේ මේකට එකතු වුණොත් අනාගතයක් හැදෙනවා. ඒ එකතු වීමට තමයි මමත්වෙන් ගැනීම කියලා කියන්නේ. එකතු නොවීමට තමයි සතිය ඕන. එකතු වීමට මඤ්ඤමානේවත් මමත්වෙන් ගැනීම එකතු නොවීම භාවනාවයි. එකතු නොවීම කම්ම අන්තයට යවන පාරයි. එහෙනම් මේ ඇසට හම්බ වෙන රූපයක්, කනට හම්බ වෙන ශබ්දයක්, නාසයට හම්බ වෙන ගන්ධයක් නැත්නම් අරමුණක්. ඒ අරමුණ තමයි මේ කාම විතර්කේ, ව්‍යාපාද විතර්කේ, විහිංසා විතර්කේ කියලා කියන්නේ. රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්. ඒ හටගන්නා වූ අරමුණ විඳින්න වේදනා ස්කන්ධයකුත්, හඳුනන සංඥා ස්කන්ධයකුත්, බැඳෙන්න සංකාර ස්කන්ධයකුත්, විශේෂ දැනගන්න විඥාන ස්කන්ධයකුත් කියන පහ ඇහි හටගන්නවා. සතුන් මරන්නත් මේ පංචස්කන්ධය, හොරකම් කරන්නත් මේක, කාමීත්‍යාචාරයටත් මේක. මමත්වෙන් ගත්තොත් පංච උපාදානස්කන්ධේ බවට පෙළලා හේතු විතරනවා, කම්මන්තයක් නැහැ. කර්ම කෙලවරුනේ නැහැ. ඒකට සර්වායාම සහ සතිය නැහැ. අර මමත්වෙන් නොගෙන අවසන් කරන්න තමයි වායාමය සහ සතිය තියෙන්න ඕන. එතකොට අර හේතු ඉතුරු වී අවසන් වෙන එකට කියනවා උපාදානීය වී අවසන් වීම, හෙවත් අවශේෂ නිරෝධය. සතියෙන් කටයුතු කරන්නාට උපාදානයේ නොවී අවසන් වීම, හෙවත් නිරවශේෂ නිරෝධය සිදු වෙනවා. මොහොතක් පාසා නැවත නැවතත් බලමින් වාසය කරනවට අනුපස්සී විහෙරති කියලා කියනවා. නිරවශේෂයෙන් නිරෝධ කිරීම තමයි ඇත්තටම සම්මා කම්මන්ත. සම්මා කර්මත් අන්තයට යන්න ඕන. අර මිත්‍යා කර්මන්තනේ අතහැරියේ. තුන් මරණේ කොරකම මිත්‍යා කම්මන්ත. දැන් මේවා කර්ම සිදු වුණොත් විපාක. කර්ම සිදු නොවි අවසන් වීම නේද කම්ම අන්ත කියන්නේ. මේ පරිවර්තන වල කොහෙද ඉන්නේ බලන්න. අන්නේ වැරදි අර්ථකථනය තුල තමයි ඉගෙනීමෙන් එහාට බොරු ලියන්න පුළුවන් නේ, කියලා පාඩම් කරලා උත්තර ලියන්න පුළුවන්. නිර්දේශිතනේ හරි උත්තර ඒක කියන ලකුණු හම්බ වෙනවා. නමුත් අනුගමනය කරන්න බෑනේ බොරු. ඔබට පුළුවන්කමක් තිබෙන්න වෙනවා මෙන්න මේ විදිහට මේ ඇස තුල, කන තුල, නාසය තුල ඕනෑම මිත්‍යා කර්ම විතරක් නෙමෙයි. මිත්‍යා කර්ම දැන් අතහැරලා නේද? සම්මා කර්මන්තත් කර්ම සිදු නොවි අන්තයටපත් කරන්න. එතකොට අන්තය කර්ම, අන්තය කියන්නේ අවසානය. කර්ම අවසන් කිරීම. ඉතින් කර්මක්ෂය කිරීමේ කර්මය කරන්න කියලා බුදුහාමුදුරු දේශනා කළා නැද්ද? චත්තාරි මානි වික්කවේ කම්මානි, මහන්නේ මේ කර්ම જાති හතර මම නුවණැසින් දැකලා ලෝකෙට දේශනා කළේ. අන්න කර්ම කරන කර්ම තමයි කන්නම් කන්න විපාකම්, පාප කර්මය සහ දුක් විපාක කර්ම කරපුවාම. සුක්ඛං සුඛ විපාකම්, හොඳ කර්මය කරපුවාම විපාකේ තමයි කර්ම කරන එකේ විපාකය. ධානා කර්ම කළොත් ධානා කර්මයට විපාක. දැන් එතකොට කර්ම විපාක. ඒ කර්ම රැස් කිරීමේ කර්ම. ඒකේ කම්මන්තක් නැහැ. ඊළඟ එකේ කම්මක්ඛයෝ. කන්න කර්ම, සුඛ කර්ම, කන්න සුඛ කර්ම තස්ස පහනාය. කර්මක්ෂය කිරීම මේ තුන ෂය වෙන්න වෙනවා. ඒ ෂය වීම නේද කම්මන්ත කියන්නේ. එහෙනම් මේ මොහොත අනාගත ඵලයක් උපදින්න හේතුවක් ඉතුරු නොකර අවසන් කිරීම තමයි සම්මා දිට්ඨිය තුළ, සම්මා වායාමය තුළ, සම්මා සතිය තුළ කම්මන්තේ කියලා කියන්නේ. ආර්ය මාර්ගය. අපි තවත් ටිකක් මේක පැහැදිලි කරගන්න උත්සාහ කරමු. මේක මට ත්‍රිපිටකයේ සඳහන් පෙළ දහම් පෙළෙන් පෙන්වන්න පුළුවන්. ගැඹුරුයි. නමුත් ඒක ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන් තොරව ඕනෑ කෙනෙකුගේ ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ, කය තුළ මේ කර්ම කිරීමේදී සිදුවෙන පෙළ දහම. සසරට බැඳෙන හැටි තමයි කර්ම කිරීම කියලා කියන්නේ. උපාදානයේ වෙන හැටි. උපාදානයේ වෙන හැටි එකපාරක්. උපාදානයෙන් මිදෙන හැටි තමයි කම්මන්තාරේ මාර්ගය. මතක තබා ගන්න. ඉතින් මේවා අපි මෙහෙම කිව්වහම අපට කියයි ධර්මයේ විකෘති කරනවායි. නෑ. ධර්මයේ විකෘති කරලා තියෙන්නේ. ගෞතම සසන තුළ මගඵල නෑ කියලා යම් දවසක පටන් ගත්තා නම් සිංහලට පරිවර්තනය කළා කර්මාන්ත කියලා. කර්මාන්ත කරන්න යනවා යරුනහම මේ කර්ම ෂය වීම සිදු වෙන්නේ නැහැ. භව ගමන නිමා වීම සිදු වෙන්නේ නැහැ. භව ගාමිත්වය තමයි පාරක පිළලා තියෙන්නේ. ඒකයි විකෘතිය. නමුත් කම්මක්ඛය දුක්ඛක්ඛය විකෘතියක්ද බුදුදහමේ? ෂය වෙන්න ඕනේ. මේ මොහොත අනාගත සතරක් හදන්න නැතුව අවසන් කරන්නේ කොහොමද? අන්න ඒකට තමයි වීරිය සහ සමාධිය, වායාමයේ සහ සතිය තියෙන්න ඕන. අනුපස්සී විහෙරති, ඇසෙන් කනට, කනෙන් නාසයට, නාසෙන් දිවට, දිවෙන් කයට නැවත නැවතත් කාම විතර්කයේදී, ව්‍යාපාද විතර්කයේදී, විහිංසාව විතර්කයේදී
කොහොමද මේක හටගන්නේ? ඇහි හටගන්නවට කියනවා තින්නම් සංගතිපස්සෝ කියලා. මේ අදහස හිත ඇතුළේ සිලා එනවට තින්නම් සංගතිපස්සෝ කියලා කියනවා. බාහිර දේවල් උදව්වෙන් මේ කාම විතර්කෝ, ව්‍යාපාද විතර්කෝ, හිංසා විතර්ක කියන එක තමයි තින්නම් සංගතිපස්සෝ. ඒකේ තියෙන වේදනාව විඳින එක තමයි පස්සපච්චා වේදනාව. වේදනාව කියන්නේ රිදෙනව නෙවෙයි, විඳිනවා. ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහෙන්, ඊර්ෂ්‍යා කොහෙන් එකට එකතු වෙනවට. ඒ එකතු වුණාම ඊට පස්සේ මමත්වෙන් ගන්නවට කියනවා වේදනාපච්චා තණ්හා. මමත්වෙන් ගත්තාම සසර බැඳෙන්න හේතු වෙන කාරණාටපත් වෙනවා කියනවා තණ්හාපච්චා උපාදාන. යලි අනාගත විපාකයක් සඳහා චිත්තාභ්‍යන්තරයේ සැනසීමට කර්ම සිද්ධ වෙනවට කියනවා භව. මෙන්න පස්ස වේදනා තණ්හා උපාදාන කර්ම රැස්වන ආකාරය. අර තණ්හා උපාදාන භව වලින් අනාගත ඵලයට හේතු ඉතුරු වෙන එක අවශේෂ කොට නිරෝධ කිරීම. හෙවත් පමාව. දැන් මේ පමාව මිනිසුන් අතර සිදු වෙනවා. මේ පමාව නොකර අවසන් කරන එක කම්මන්තයයි. කර්ම අවසන් කරන එකයි. අන්න ආර්ය මාර්ගයේ අරියා අනාසවා ලෝකුත්තර මග්ගංගා ආර්ය මාර්ගයේ ආසවශීමෙන් එතනම ලෝකෝත්තර මාර්ගත් හම්බ වෙනවා. මාර්ගඵල පිළිම ප්‍රත්‍යක්ෂ කටයුතු නිවීම කියලා කියන්නේ. ඉතින් මේ ඔබේ ඇස තුල කන තුල නාසය තුල ශරණයකින් මේ පස්ස වේදනා තණ්හා උපාදාන භව කියන මේ වැරැද්ද සිදු වෙන බව බණ අසලා තේරුම් අරගන්න පොතේ පෙළ තිබුණාට සිදු වෙන්නේ ඔබේ ඇහි කනේ නාසයේ මුලාව. ඒ මුලාවට අහු වෙනවා නම් ඔබට එතන වායාමයක් සහ සතියක් නැති බව තේරුම් ගන්න. දැන්නෙයින් වැළකීම සඳහා වායාමයක්. දැන් හරිනේ. උපන්න කුසල් දුරු කිරීමේ ව්‍යායාම, නූපන්න කුසල් නූපදීමේ ව්‍යායාම. අර පෙන්නන්නේ. උපන්න එක දුරු වෙන්න ඕනේ. ඒ දුරු වෙන එක නේද කම්මන්තය කියලා කියන්නේ. ආපහු උපදින්න නැති එක නේද කම්මන්තය කියලා කියන්නේ. කර්මාන්තය කියලා කියන්නේ. මේ බැවිනුයි මේ මාතෘකා තව ටිකක් පැහැදිලි කරනට කල් දමමින් හිටිය නමුත් වෙසක් ධර්ම දේශනාව තුළ මාතෘකාව ආවහම මගාරින්නත් බැහැ, මගාරින්න සූදානම්ුත් නැහැ මම. තේරුම් ගැනීමට අපහසු වරුණාම දේශනා කරන්න එම අපහසුයක් නැහැ, මතක තියාගන්න. එනිසා මේ අපේ ශ්‍රාවක පින්නතුන් සත්‍ය අවබෝධයෙන් කොතරම් ඉදිරියට එන්න ඕනද කියන එක පිළිබඳව ඔබට මතක හිටින්න වෙනවා. ධර්ම ශ්‍රවණයේ වැදගත්කම තේරුම් ගන්න. ඔක තමයි මම සමහර වෙලාවට කියන්නේ ඉස්කෝල පොත හරි, පිරිවෙන් පොත හරි, දහම් පාසල් පොත හරි නිකන් සරල දෙයක් උගන්වන යනවා. මේ ආර්ය මාර්ගයක්, ලෝකෝත්තර මාර්ගයක් උගන්වන්නේ නැහැ. අර අනිකුත් විෂයන් සමගාමීව ඉගෙන පාඩම් කරනවා, උත්තර ලියනවා යරුණාම ඊට එහාට දෙයක් තේරුම් ගන්නේ නැහැ. අන්න මේ කරුණු පැහැදිලි කිරීම මේ ත්‍රිපිටකයේ මෙහෙම තිබුණත් පාලිය සිංහලට ගන්නකොට වෙනත් අර්ථයෙන් ගත්තාම මොකද වෙන්නේ? අදාළ තැනට එන්න බැරි වෙනවනේ. අන්න එක තමයි සත්පුරුෂ සංසේවය සහ සද්ධර්ම ශ්‍රවණේ වටිනාකම. දැන් එහෙමනම් මේ ඇහි කනේ මේ පස්ස වෙන වෙලාවට අතීතයයි එතෙන්ට එන්නේ. ඒ කාම විතර්කයේ උපදිනවට, ව්‍යාපාද විතර්කයේ, හිංසා විතර්කයේ උපදිනවට තමයි පස්ස කියන්නේ. නෝ uppannam කාම විතක්කන්නේ උපන් එකේ උපන්දින්න එපා කියලා නෑනේ. ඒක ඉදිරියට පවත්වන්න එපා කියන එක තමයි නාදි වාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති හේවත් ප්‍රහාණය කියලා පෙන්න. මේ ප්‍රහාණය තමයි කම්මන්තය කියලා කියන්නේ. ඇසෙන් පෙන්නොත් කනේ නාසයේ දිවේ කයත් තේරුම් ගන්න වෙනවා. මොකද්ද? පස්ස නිරෝධය. අර පරණ එකට එකතු වෙන්න එපා. එනම් පරණ එක පරණ මලකඳක් නැත්තම් පරණ සිද්ධියක් මතුවීමක් විතරයි. ඒකේ දෙයක් දැන් නැහැ කියලා එකතු නොවුනහම ඒ පරණ මලකඳ නැත්තම් මලකුණ විඳින්නේ නැහැ. පස්ස නිරෝධයෙන් වේදනාවක් නැහැ. වේදනාවක් නැති විට තණ්හාවක් නැහැ. තණ්හාවක් නැති විට උපාදානයක් නැහැ. උපාදානයක් නැති විට භවයක් නැහැ. දැන් තණ්හා උපාදාන භව අවිද්‍යා සංකාර නම් තණ්හා නිරෝධෝ උපාදාන නිරෝධා උපාදාන නිරෝධ භව නිරෝධෝ නිබ්බාන. දැන් කර්මාන්ත වුණා නේද? මෙන්න මේ මොහොත මේ හේතු ඉතුරු කොට අවසන් වීම පමාව සහ අවශේෂ නිරෝධය වශයෙන්ොත් අතීතයට එකතු වෙන්නේ නැත්නම් අතීතයේ මේ යනවා, අනාගතයක් හැදෙන්නේ නැහැ. ඒක කම්මන්තේ වශයෙන්ොත් ඔබ දකින්නවද? දැන් මිත්‍යා කම්මන්ත විතරක් නෙවෙයි සම්මා කම්මත් අන්තයට යනවා. ඒ නිසා පුඤ්ඤ පාප පහිනස්ස කියලා කියනවා. ප්‍රහීන වෙන්න ඕන. නච්චිදාගතෝ බයං, සසරේ බය නැති වෙන්නට. අන්න දැන් නැවත නැවතත් මේ ත්‍රිවිධ විතරකය ඇසෙන් කලින් නාසෙන් උපදින විට මේවට එකතු නොවෙන්න, එකතු වුණොත් ඒ ආකාරය දකින්න එක සම්මාදිට්ඨියයි, එකතු නොවෙන්න එතෙන්ට උත්සාහ කරන එක වායාමයයි. අර උපන්න කුසල් දුරු කිරීමට උපන්න කුසල් කියන ඒ සඳහා මුලා නොවන එක සතියයි.
එන සම්මා සංකප්පයේදී මුල් පූර්වාංගම වෙනවා සම්මා දිට්ඨිය සහජාතව උපදිනවා සම්මා වායාම සහ සතිය. ඔන්න භාවනාව. අපි බලමු මේ මම කිව්ව පාලි පේළියේ ටිකක්වත් වචනයක් දෙකක් පැහැදිලි කරලා දෙන්න කොහොමද තියෙන්නේ කියන එක. මහණෙනි ආර්ය වූ අනාශ්‍ර වූ ලෝකෝත්තර මාර්ගාංගය වූ සම්මක් අන්න ඒකෙත් තියෙන සිංහලෙන් සම්මා කර්මාන්තය කියලා තමයි ඈ. කම්ම අන්තයට යාම කෙසේද යත්. ආර්ය සිත් ඇති අනාශ්‍රව සිත් ඇති ආර්ය මාර්ග සමග්ගී වූ ආර්ය මාර්ගයේ වඩන තැනැත්තා. තුන් කාය දුස්චරිතෙන් යම් දුරවීමක් වෙන්වීමක් නැවැත්මක් විරමණයක් ඇද්ද. අන්න ඒ වෙන්වීම කියන්නේ අර මම කරන්නේ නැහැ කියන එක නෙමෙයි. ඉදිරියට නොතබා අවසන් කිරීමට තමයි මේ විරමණය කියන්නේ. රමණයේදීම විරමණය මිදීම. මහණෙනි මේ සම්‍යක් කම්මන්තය අනාර්ය අනාශ්‍රවේ ලෝකෝත්තර මාර්ගය. අන්න සම්‍යක් කර්මාන්තය අනාර්ය නෙමෙයි ආර්ය අනාශ්‍රවය ලෝකෝත්තරය. ඒක ආර්යයි ඒකේ ආශ්‍රය ඉතුරු වෙන්නේ නැහැ. ඒකේ මග ඵල ලෝකෝත්තර. මිත්‍යා කර්මයන්තාගේ ප්‍රහාණය පිණිස සම්මා කම්මන්තයේ ප්‍රතිලාභය පිණිස වෑයම් කරයි. ඒ වෑයම උට සම්මා වායාම වෙයි. හේ සතිමත්ත මිත්‍යා කර්මයන් තුරලයි. සතිමත්ත සම්මා කර්මාන්තයේ උපදවා වෙසෙයි. ඒ ස්මෘතිය උට සම්මා සතිය වෙයි. මෙසේ මේ තුන් දහම් හෝ සම්මා දිට්ඨිය සම්මා වායාමය සහ සම්මා සතිය සම්මා කම්මන්තය අනුව යති. ඒ කුමක්ද? සම්මා දිට්ඨිය සම්මා වායාමය සහ සම්මා සතියයි. දැන් සම්මා කම්මන්තයටත් සම්මා දිට්ඨියයි වායාමයයි සතියයි ඕන නේද? පූර්වාංගම වෙනවා කියන්නේ මුලින්. එතකොට සම්මා දිට්ඨිය පූර්වාංගම වෙනවා. අවසන් කරන්න මේ මොහොතට සහජාතව හට ගන්න එනවා වායාමය සහ සතිය. දැන් ඔය සතිපට්ඨානය කියලා පොතක් කියව ඉන්න අයට සතිපට්ඨානය කියලා ඉරියව් මාරු කර ඉන්න අයට සතිය තියෙන්න ඕන කොතෙන්ද කියලා තේරෙනවද දැන්? කම්ම කරන්නද කම්මාන්තයටපත් කරන්නද? මේක ඔබට විශාල දෙයක් ගැඹුරු දෙයක් වශයෙන් හිතෙන්න පුළුවන්. ඒ තේරෙන්නේ නැතුවම ගණන් තේරෙන්නේ නැතුවම හරි අමාරුයි. තේරුණාම කොතරම් ලේසිද ගණන් කියන එක. ඈතට පේන්නේ නැති අමාරු ප්‍රශ්න ඈතට පේනවා කිසි කරදරයක් නැතුව. අනිත් වගේ මේක තේරුම් ගන්න තමයි ටිකක් අමාරු. තේරුම් ගත්තාම මේකේ ලොකු දෙයක් නැහැ. තථාගත බුදු පියාණන් වහන්සේ කොහිදිත් පැහැදිලි කළේ කාරණා දෙකයි. පමාව සහ නොපමාව. පමාව සසරට බැඳෙන මගයි. නොපමාව සසරෙන් මිදෙන මගයි. මේ නොපමාව කියන එකේ තේරුම වෙලාවට වැඩ කරනවා කියන එක නෙමෙයි. මෙන්න මේ අනාගත විපාකයක් කොට හේතුවක් ඉතුරු නොකර අවසන් කිරීම කම්ම අන්ත. ඒ නිසා කර්මාන්ත කියන වචනේ පැත්තකින් තියන්න. මෙතන පෙන්වන්නේ කර්ම නෙමෙයි. කර්ම රස්සාවල් කරනවා කියන එක නෙමෙයිනේ. නැත්නම් භික්ෂුන් වහන්සේලා රස්සාවල් කරනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය යනවා කියලා කර්මාන්ත කරනවා. උන්වහන්සේලා කරන්නේ කර්මක්ෂය කරන්නේ. මේ වෙන්න ඕන කාරණාව තේරුම් ගන්නට බැරිවීම තුළ තිබුණා වූ වැරදි අර්ථකථනයක් නේද ත්‍රිපිටකයේ සිංහල තුල තියෙන්නේ. අනිත් පොත් ගැන කවර කතාවද? ඒ නිසා මේ සියල්ල ලෙහා ගන්නට අවශ්‍ය අටුවාවක් තියෙනවා. මේ පොත්පත්වල තියෙන අරුත් පැහැදිලි කර ගන්නට අවශ්‍ය අටුවාවක් තියෙනවා. ඒ අටුවා කියන්නේ මේ අය නම් පොත්පත්වලට ඔය මහා පච්චන්දී කුරුන්දී එක නම් වලින් තියෙන අර්ථ කතා ලිව්වයි කියලා. ඔය ඉතින් පාලිය සිංහල ලෙහා ගන්න හරිය නැත්නම් තවත් කාරණා හොයාගන්න එහෙම අර්ථ ඕන වෙයි. නමුත් මේ අටුවාව පංචස්කන්ධ අටුවාව. රූප වේදනා සංඥා සංකාර ස්කන්ධ පංචකේ තමයි අටුවාව. මේක තුල තමයි ප්‍රමාදය සිදු වෙන්නේ අප්‍රමාදය සිදු වෙන්නේ. ඒකෙන් ලෙහා ගන්න පුළුවන් නම් අටුවාව පාවිච්චි කරනවා. අර්ථය පැහැදිලි කරගන්න පුළුවන්කමක් තියෙනවා. අටුවාවේ පෙළ දහම තියෙනවා. අන්න අටුවාවේ තියෙන පෙළ දහම තමයි මම පෙන්නුවේ ප්‍රමාද විහාරය පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදාන උපාදාන පච්චා භව. එයා තමයි අටුවාවේ තියෙන පෙළ දහම. ඇහි කනේ නාසයේ කර්ම රැස් වෙන හැටි. පස්ස නිරෝධයෙන් වේදනා නිරෝධය වේදනා නිරෝධයෙන් තණ්හා නිරෝධය තණ්හා නිරෝධයෙන් උපාදාන උපාදානෙන් භව නිරෝධය. ඒ පෙළ දහමේ කර්මාන්තයට යන හැටි. ඉතින් මේ නිසා පෑනාස්ති කරන්න කතාවක් කරන එක හරි. කටපාඩම් කරන ගත්ත දෙයක් කියන හරි නෙමෙයි වෙන්න ඕන. මේ සමාජයට මම මතක් කළේ මේ සමාජයේ වර්තමානයේ ඔද්දල් වෙලා ගිහින් තියෙන්නේ. ප්‍රාණඝාතයෙන්
අදත්තාදානෙන් කාමිත්‍යාචාරය. ප්‍රාණඝාතයෙන් එහා පැත්තට හත් මහාංශ ඝාතනය විතරක් නෙමෙයි ජීවිත ඝාතනය. මෙතරම් පව් ගොඩක් කරන සමාජයක පාපකාරීන්ගෙන් පිරලා ඉන්නවරුනහම උන්ට ආයේ මේ අර පවෙන් පව් කරන්න හොඳ නෑ කියන සම්මාදිට්ඨියවත් නෑ නේද? අනික වෙන කවර කතාවද? අන්න පළමුව අර පුද්ගලයෙක් වශයෙන් මේකෙන් වැළකීම දසවස්තුක සම්මාදිට්ඨියයි නැත්නම් අයහපත් කර්ම අතහැරීමයි. නමුත් සසර වතින් හේතු තියෙන කාරණා අනිත් කර්මත් අතහැරීම කම්ම අන්තයට යවීමයි. අරක කම්ම අන්තයට යන්නේ ඒකේ වැරදි එකෙන් මිදලා හොඳ එකට එනවා විතරයි. ආරි මාර්ගයේදී කර්ම සියල්ල අන්තයට යාම තුළ කර්ම විපාක නින්ද විපාක නැතු වෙනකොට අයිදින්න සත්‍යයේ සතර නැතුව යනවා. මෙන්න මෙම කාරණාව තේරුම් ගන්නට ධර්ම ශ්‍රවණය කරන්න. මීට එහාටත් මේක පිළිබඳව තව ටිකක් මම පැහැදිලි කරන්න කල්පනා කරනවා. ඔය වායාම සති පිළිබඳව සහ නැත්නම් අර සාසවා පුඤ්ඤ භාගියා වෙනුවට අරියානාතව මාර්ගය පිළිබඳව තවත් කරුණු පැහැදිලි කිරීමක් කරන්න. අස්සවන් දීම තුළින් ධර්ම ශ්‍රවණය ඔබේ net පාදනවා. පොත්පත් කියවීම ලෝකයේ පිළිබඳ දැනීම ලබා දෙනවා වගේ ධර්ම ශ්‍රවණය ඔබේ net පාදනවා. අනතුරුව ඔබ සසරට බැඳෙන ආකාරය ඔබ තුළින් තේරෙනවා. ඒක පමාව කියලා තේරෙනවා. ඒ මොහොතම පමාව වෙනකොට නොපාමෙන්ට අවශ්‍ය මාර්ගය ගන්න ඔබට කරුණ අවබෝධ වුණා ඔබට මේ ගන්න මඟ අනුගමනය කරන්න පුළුවන් වෙනවා. අන්න ඔබ ගෞතම බුදුන් වහන්සේ ශාසනයේ ගෞතම බුදුන් සරණ ගිය කෙනෙක් වෙනවා. හැබැයි අනාගත බුදුන් වහන්සේ කෙරෙහි ඉලක්ක තියාගෙන බුද්ධං සරණං ගච්ඡාමි කියන්න එපා. ඒ බොරු කියන්නේ. අනාගත බුදුවරයෙකුගේ සරණ ඉල්ලන්න එපා ගෞතම සසුනේ ඉඳලා. මේ සරණ ලැබෙනකොට ඔබ දුකින් මිදෙනවා. ධම්මස පාදා ගැනීම සලහම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේවා හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. අද ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහදායකත්වයන් දෙකක් තිබෙනවා. ඒ දෙකේ පුණ්‍යානුමෝදනාව මම මේ මොහොතේ කරන්න සූදානම් වෙන්නේ. පළවෙනි එක ඇටඹ ගහවත්ත දූවේගොඩ හල්කඳවිල පදිංචි සන්ධ්‍යා දීප්ති කුමාරී උදටියාවල මහත්මිය හා දායරත්න උදටියාවල මහත්මා දායකත්වය දරා තිබේ. ඔවුන්ගේ ප්‍රාර්ථනා අතර 2020 මැයි මාස 11 වන දින ඉහත ලිපිනයෙහි පදිංචිව සිට පරලෝසපත් වන්නට යෙදුනා වූ සීඩින් උදටියාවල පියතුමාන් ගෞරවයෙන් සිහිපත් කොට අවශ්‍ය නම් පින් අනුමෝදන් කිරීම සඳහාත් එම ලිපිනයේම පදිංචිව සිට පරලෝසපත් වන්නට යෙදුනා වූ සුමනා විජේනායක මෑණියන් ගෞරවයෙන් සිහිපත් කොට අවශ්‍ය නම් පින් පැමිණීම සඳහාත් මහින්දරුව පදිංචිව සිට පරලෝසපත් එන්සිනා උදටියාවල ආත්තම්මා එස්.එන්. තිලකා පුංචි අම්මා එස්.එන්. කමලා පුංචි අම්මා කිරම පිස්සුබැද්ද සුජාතා නිවසේ පදිංචිව සිට මියගිය දොන් දාවිත් හෙට්ටිආරච්චි සීයා දොන් හර්මානිස් හෙට්ටිආරච්චි මාමා තිබ්බටුව දෙනිය කම්කානම්ගේ කරුණාවතී නැන්දා යන අය ගෞරවයෙන් සිහිපත් කොට පින් අවශ්‍ය තැනක ඇතනම් පින් අනුමෝදන් වේවායි ප්‍රාර්ථනා කිරීම සඳහා සුජීවත්ව වාසය කරන්නා වූ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට සිත පැතීම සහ ධර්මාවබෝධය ලැබේවායි ප්‍රාර්ථනා කිරීම සඳහා දේශකයන් වහන්සේට හා net fm ගුවන්විදුලි කාර්ය මණ්ඩලයට හැම දිනාට නිදුක් නිරෝගී භාවයේ සමග දීර්ඝායස ප්‍රාර්ථනා කිරීම සඳහා ඔවුන් සද්භාවයෙන් යුක්තව මෙම දායකත්වය දරා තිබෙනවා. ඒ වගේම බත්තරමුල්ල දුටුගැමුණු මාවතේ පදිංචි ඩී.එන්. ප්‍රේමවර්ධන මහත්මයා සමග රාණි සමරවික්‍රම මහත්මියද මේ සඳහා දායකත්වයක් දරා තිබෙනවා. පුණ්‍යානුමෝදනාව සඳහා චන්ද්‍රසේන ප්‍රේමවර්ධන, චන්ද්‍රා ප්‍රේමවර්ධන, රොස්ලින් ප්‍රේමවර්ධන හා ඊබට් සමරවික්‍රම ඇතුළු සසරේ පින් බලාපොරොත්තු වෙන පරලෝසපත් ඥාති වර්ගයා වෙත්නම් අනාගතයේ පින් බලාපොරොත්තු වන සියලුම නෑදෑයින් හට අල්පේසාක්‍ය මහේසාක්‍ය දෙවරුන්ට පින් පැමිණීමටත් බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා අවබෝධ කළ ධර්මය ඇසීමටත් නිවන් දක්නා ආත්මය දක්වා කල්යාණ මිත්‍රාශ්‍රය ලැබීමටත් අවශ්‍ය කෙනෙක් සිටිනවා නම් පින ලබා ගැනීමටත්
පරලෝකස් පින් බලාපොරොත්තු වෙනවා නම් ඒ ලබා ගැනීමටත් අනුමෝදන් විය හැකි නම් පින් අනුමෝදන් වේවා යන්න පැතීමත් ඔවුන්ගේ බලාපොරොත්තු වෙනවා. දේශකයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ තව තවත් භාග්‍යවත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ සත්‍ය ධර්මයේ ප්‍රචාරය කිරීමට හැකි වේවා යන්නත් ප්‍රාර්ථනා කරනු ලබනවා. ඒ වගේම නිත් අධිපතිතුමා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයටත් නිත් ශ්‍රවණය කරන පින් සිත් ඇති හැමටත් පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මූලිදායකත්වයේ දරා ධර්මදේශනා කරවා ගැනීමෙන් නිත් ධර්ම දක්ෂිනාව තුළ සම්මා කාමන්තේ විග්‍රහ කිරීමට ඉඩකඩ සලසා දීම තුළ ධර්මදේශනා කරවා ධර්ම දානයේදී සිද්ධ කරගත්තා වූ ආනිසංසයන් මත පිහිටා දෙපිරිසම සුඛී පරලොසිපත් ඥාති වර්ගයා ඔබේ පවුල් වෙනුවෙන් කළා වූ මෙහෙවරට උපහාරයක් දක්වන්න. උපහාරයක් වේවා. පරලෝකී ගමනේදී යමෙක් පින් මදෝ පින් බලාපොරොත්තු පින නැමැති උදව් ඔබෙන් බලාපොරොත්තු වන්නේ නම් පින් අනුමෝදන් කරන ජීවිතය සුවපත් කරගනිත්වා. එතනින් චුත වෙන දවසකදී යලිත් තතාවක් මිනිසුන් අතරට පැමිණීමටත් ඒ ජීවිතවල මුලදී බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවන ලැබීමටත් කර්ම රැස් කරන මඟ වෙනුවට කර්ම ඉවර කරන මඟ තේරුම් ගැනීම තුළින් සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිවන් මඟ හෙළි කර ගන්නට අවශ්‍ය සද්ධර්ම අවබෝධය පිණිසත් හේතු වාසනා වේවායි කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. අනුග්‍රහක බවතුන් වශයෙන් කටයුතු කළා ඔබ හැමටත් සුජීවත් වාසය කරන්නා වූ ඥාතීත් මිත්‍රාදී හැමටත් ධර්ම ශ්‍රවණය කළ හැමටත් මෙම කරුණ අවබෝධය මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුව සහ චිර ජීවනයේ පිණිස හේතු වේවා. යනින ගමන් බන් රැකියා ආදී කටයුතු යහපත් අනාගත බලාපොරොත්තු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. පවතිනා වූ රෝග පීඩාවක් නැත්නම් දුරු වේවා. පාප මිත්‍රාදී සේවනයන්ගෙන් වෙන් වේවා. කල්යාණ මිත්‍ර සේවන ලැබේවා. ත්‍රිලක්ෂණය වැනි දහම් කරුණු ගැඹුරු අටහා ගැනීමට අවශ්‍ය නොවන මුහුකුරා යමෙදී ඔබ හැමටත් සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිර්වාණ සැනසීම පිණිසත් හේතු වාසනා වේවායි කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා සෑම දිනාටම තෙරුවන් සරණයි.